ආදරණීය දරුවනේ ඔබ සියලු දෙනාටම අයබෝවන් අපි 13 වසර ව්‍යාපාර අධ්‍යයනය විෂය යටතේ මෙහෙයුම් කළමනාකරණය කියන මාතෘකාවේ නිෂ්පාදන ක්‍රම පිළිබඳව මීට පෙර වීඩියෝ පටයෙන් සාකච්ඡා කරා. ප්‍රධාන නිෂ්පාදන ක්‍රම 3 ඔබ දන්නවා. නෝමට නිෂ්පාදනය, සමූහ නිෂ්පාදනය සහ ප්‍රවාහ නිෂ්පාදනය. එතකොට මේ ක්‍රම තුන අතර පවතින වෙනස්කම් හඳුනා ගැනීම ඉතාම වැදගත්. ඒක නිසා ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න අපිට මේ වගුව හරහා පුළුවන් වෙනවා. ඉතින් අපි අවධානය යොමු කරමු මේ නිෂ්පාදන ක්‍රම තුන අතර තියෙන වෙනස්කම් මොනවාද කියන එක පිළිබඳව. මෙන්න මේ නිර්ණායක හතර යටතේ මේ තුනේ තියෙන වෙනස්කම් මොනවාද කියලා. එතකොට පළවෙනි නිර්ණායකයේ තියෙන නිමවුම් ප්‍රමාණය, නිෂ්පාදනය කරන ප්‍රමාණය. අපි දන්නවා ඇනෝමට නිෂ්පාදනයේදී බොහෝ විට පාරිභෝගිකයෙකුගේ නිශ්චිත ඇනෝමකට අනුව බොහෝ විට එකක් වගේ ප්‍රමාණයක් තමයි හදන්නේ. ඒ කියන්නේ ඉතා පහළයි නිෂ්පාදන ප්‍රමාණය. ඉතා පහළ. හැබැයි අපි දන්නවා ප්‍රවාහ නිෂ්පාදනයේදී බිස්කට්, බීම වර්ග, ටින්කල ආහාර, විදුලි උපකරණ ඒ වගේ දේවල් ඉතා විශාල නිෂ්පාදනයක් කරනවා. ඉතා විශාල නිෂ්පාදන ප්‍රමාණය නේද? හැබැයි මේකේ ඉතා විශාලත් නැහැ, ඉතාම අඩුත් නැහැ. අපි කියනවා මධ්‍යම ප්‍රමාණයක තියෙනවා. මධ්‍යම ප්‍රමාණයක තමයි තියෙන්නේ. ඉතාම අඩුත් නැහැ, ඉතාම වැඩිත් නැහැ, මධ්‍යම ප්‍රමාණයක. එතකොට නිෂ්පාදිත පෙළ ගත්තොත් ඒ කියන්නේ නිෂ්පාදනය කරන භාණ්ඩ වර්ග ප්‍රමාණය. එතකොට අපි ගත්තොත් ප්‍රවාහ නිෂ්පාදනයේදී බොහෝ විට විවිධ භාණ්ඩ වර්ග නිෂ්පාදනය කරන්නේ එකම භාණ්ඩ වර්ගයක් තමයි, එකම වර්ගයක භාණ්ඩයක් තමයි විශාල වශයෙන් නිෂ්පාදනය කරන නිසා මේකේ නිෂ්පාදිත පෙළ ගත්තොත් අපි කියන්නේ එකක් පමණයි. බිස්කට් නම් බිස්කට් විතරයි ඒගොල්ලෝ හදන්නේ. එතකොට ඇනෝමට නිෂ්පාදනය ගත්තොත් අපි කියන්නේ විවිධයි කියලා. එකේ ගැනුම් කරුගේ ඇනෝමට අනුව එක එක දේවල් හදලා දෙන්න පුළුවන්. සමූහ නිෂ්පාදනය ගත්තොත් අපි කියන්නේ කීපයක් පමණයි. කීපයක් හදන්න පුළුවන්. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියේ නම්‍යශීලී බව අපි කිව්වා ඇනෝමට නිෂ්පාදනයේදී ඒක ඕන විදිහකට අපිට වෙනස් කරගන්න පුළුවන් 9යි. හැබැයි ප්‍රවාහ නිෂ්පාදනයේදී එහෙම කරන්න බෑ. අඛණ්ඩව රේඛීයව ගලාගෙන යන ආකාරයට මහා පරිමාණව නිෂ්පාදනය කරන්නේ 9යි. අපි ගත්තොත් සමූහ නිෂ්පාදනයේදී නිෂ්පාදන ක්‍රියාවේ නම්‍යශීලී බව අපි කියන්නේ සාමාන්‍යයි. ඒක ඕන විදිහකට පාරිභෝගිකයාගේ අවශ්‍යතාව බලලා මොන හරි කරගැනීමේ හැකියාවක් තියෙන්නත් පුළුවන්. ඒ වගේම නිපදවීම ඇනෝමකටද තොග සඳහාද අපි දන්නවා මේක ඇනෝමකට. අපි දන්නවා මේක විශාල තොග වශයෙන් සමූහ ගත්තොත් එක්ක ඇනෝමකට හෝ කුඩා තොග වශයෙන්. මොන විදිහට අපිට නිෂ්පාදන ක්‍රම තුන අතර තියෙන වෙනස්කම් පිළිබඳව හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපි මෙතනින් ප්‍රධාන වශයෙන්ම නිෂ්පාදන ක්‍රම කියන මාතෘකාව සම්පූර්ණයෙන්ම සාකච්ඡා කිරීම අවසන් කරනවා. අපි ඊට පස්සෙත් විශේෂ මාතෘකාවක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න කැමති ළමයි. ඒ තමයි
කම්හල් පිරියත සැලසුම් කරණය කියන මාතෘකාව. කම්හල් පිරියත සැලසුම් කරණය. මේකට සුවිශේෂී මාතෘකාවක් විභාගයට යම් ප්‍රමාණයක වැදගත්කමක් තියෙනවා. කම්හල් පිරියත සැලසුම් කරණය කියන්නේ මොකක්ද කියන එක. එතකොට දරුවනේ අපි යම්කිසි කම්හලක් ගත්තොත් මෙන්න මේ කම්හල තුල නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂමව පවත්වාගෙන යන්න නම් කාර්යක්ෂමව පවත්වාගෙන යන්න නම් මේ අවශ්‍ය කරන භෞතික සම්පත් ටික තියෙන්න ඕනේ. සහ ඒවා નિયમિત ස්ථානවල පිළිවෙලකට තබා ගැනීමත් ස්ථානගත කිරීමත් අවශ්‍ය කරනවා. ඒ කියන්නේ භෞතික පහසුකම් ටික ඒ කියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය, අවශ්‍ය යන්ත්‍ර උපකරණ වගේ භෞතික පහසුකම් නැත්නම් භෞතික සම්පත් මේ කර්මාන්ත ශාලාව තුල නැත්නම් අපි කියනවා මේ හිස් අවකාශය තුල මේ නිෂ්පාදන කටයුතු සේවකයන්ට පහසුවෙන් කරගෙන යන්න පුළුවන් විදියට මේවා හිස් අවකාශය තුල පිළියෙල කිරීම, තැබීම, ස්ථානගත කිරීම හරිම වැදගත් නිෂ්පාදන කටයුතු පහසුවෙන් කරගෙන යන්න පුළුවන් විදියට. අන්න ඒ වගේ දෙයක් තමයි කම්හල් පිරියත සැලසුම් කරන්නේ අපි සාකච්ඡා කරන්නේ. එතකොට දල අදහසක් දුන්නොත් කම්හල් පිරියත සැලසුමකදී වෙන දේ අපි කියන්නේ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාම සඳහා භෞතික සම්පත් හිස් අවකාශය තුළ මේ භෞතික සම්පත් කිව්වේ යන්ත්‍ර අවශ්‍ය ද්‍රව්‍ය වගේ දේවල් භෞතික සම්පත් හිස් අවකාශය තුළ මනාව පිළියෙල කිරීම නැත්නම් තැබීම නැත්නම් ස්ථානගත කිරීම අපි හඳුන්වනවා කම්හල් පිරියත සැලසුම් කරන්නේ විදිය. මූලික අදහසක් මම කිව්වේ තවත් කෙටියෙන් කියනවා නම් මේ අපි දැන් අපි නිවසක් ගත්තොත් මිලදී ගත්තොත් අලුතෙන් අපි ඒක ඇතුලේ අපේ අවශ්‍ය භාණ්ඩ ටික නැත්නම් භෞතික සම්පත් ටික ඉතා ක්‍රමානුකූලව විවිධ ස්ථානවල ඊට ගැලපෙන විදියට නිවස තුල අපි ස්ථානගත කරනවා, පිළියෙල කරනවා නිවස ඇතුලේ. ඒ වගේ කර්මාන්ත ශාලාවක් තුලත් ඒ අවශ්‍ය භෞතික සම්පත්, භෞතික පහසුකම් අදාළ නිසි තැන තැබීම අවශ්‍ය වෙනවා. එතකොට ඒ ගැන තමයි අපි මේකෙන් සාකච්ඡා කරන්නේ. එතකොට අපි හරියටම නිර්වචනය කරොත් කම්හල් පිරියත සැලසුම් කරන්නේ කියන්නේ මොකක්ද කියලා කාර්යක්ෂමව නිෂ්පාදන ක්‍රියාවලිය සකස් කිරීම සඳහා කාර්යක්ෂමව නිෂ්පාදන ක්‍රියාවලියක් සකස් කිරීම සඳහා අවශ්‍ය භෞතික පහසුකම්. එනම් අවශ්‍ය භෞතික පහසුකම් ඒ කියන්නේ කාර්ය මධ්‍යස්ථානය ද්‍රව්‍ය යන්ත්‍ර උපකරණ ඒ වගේම සහාය සේවා ජන ආදිය මනාව සැලසුම් කිරීම අපි හඳුන්වනවා කම්හල් පිරියත සැලසුම් කරන්නේ විදියට. එතකොට දරුවන්ට ලියා ගන්න පුළුවන් කම්හල් පිරියත සැලසුම් කරන්නේ කියන්නේ මොකක්ද කියලා. නිෂ්පාදන කාර්යක්ෂමව නිෂ්පාදන ක්‍රියාවලියක්
කාර්යක්ෂමව නිෂ්පාදන ක්‍රියාවලිය සකස් කිරීම සඳහා අවශ්‍ය කාර්යක්ෂමව නිෂ්පාදන ක්‍රියාවලිය සකස් කිරීම සඳහා අවශ්‍ය නිෂ්පාදන ක්‍රියාවලියක් සකස් කිරීම සඳහා අවශ්‍ය කාර්යක්ෂමව වඩා කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රියාවලියක් සකස් කිරීම සඳහා අවශ්‍ය භෞතික පහසුකම් කාර්යක්ෂම නිෂ්පාදන ක්‍රියාවලියක් සකස් කිරීම සඳහා අවශ්‍ය භෞතික පහසුකම් එනම් කාර්ය මධ්‍යස්ථානය ද්‍රව්‍ය යන්ත්‍ර උපකරණ සහාය සේවා कार्य मध्यस्थाने द्रव्य यंत्र उपकरण सहाय सेवा යන ආදිය මනාව සැලසුම් කිරීම යන ආදිය මනාව සැලසුම් කිරීම යන ආදිය මනාව සැලසුම් කිරීම කම්හල් පිරියත සැලසුම් කරන ලෙස හැඳින්වේ කම්හල් පිරියත සැලසුම් කරන ලෙස හැඳින්වේ අපි තව පොඩි අදහසක් ඕකට එකතු කරොත් අනුච්ඡේදකින් එනම් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය භෞතික සම්පත් හිස් අවකාශයේ තුල ඒ කියන්නේ ගොඩනැගිල්ල ඇතුලේ හිස් අවකාශයේ තුල මනාව පිළියෙල කිරීම කම්හල් පිරියත සැලසුම් කරන යටතේ සිදුවේ මනාව පිළියෙල කිරීම කම්හල් පිරියත සැලසුම් කරන යටතේ සිදුවේ තොර අපි සාකච්ඡා කරේ නේද කර්මන්ත ශාලාවක් ඇතුලේ ඒ තුල අවශ්‍ය භෞතික සම්පත් මේ නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යන නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන තැබිය යුත්තේ නේද කෙසේද කියන එක අදාළ කටයුතු පහසු වෙන විදියට. එතකොට අපි ඊට පස්සේ සාකච්ඡා කරනවා මෙහෙයුම් කළමනාකරණයේදී අපිට පිරියත සැලසුම් ක්‍රම 4ක් හඳුනා ගන්න පුළුවන්. එතකොට පිරියත සැලසුම් ක්‍රම 4ක් මෙහෙයුම් කළමනාකරණයේදී අපිට හඳුනා ගන්න පුළුවන්. අපි ලියාගමු ප්‍රශ්නයක්. පිරියත සැලසුම් ක්‍රම 4ක් මෙහෙයුම් කළමනාකරණයේදී හඳුනාගත හැකි වේ. පිරියත සැලසුම් ක්‍රම 4ක් පිරියත සැලසුම් ක්‍රම 4ක් මෙහෙයුම් කළමනාකරණයේදී හඳුනාගත හැකි වේ. පිරියත සැලසුම් ක්‍රම 4ක් මෙහෙයුම් කළමනාකරණයේදී හඳුනාගත හැකි වේ. පිරියත සැලසුම් ක්‍රම 4ක් මෙහෙයුම් කළමනාකරණයේදී හඳුනාගත හැකි වේ. ක්‍රම 4ක් හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ක්‍රියාවලි පිරියත, නිෂ්පාදිත පිරියත, කුටි පිරියත, ඒ වගේම ස්ථානීය පිරියත කියලා කර්මන්ත ශාලාවක් තුළ අදාළ භෞතික සම්පත් ස්ථානගත කිරීමේ ක්‍රම 4ක් අපිට හඳුනා ගන්න පුළුවන්. ලියා ගන්න දරුවන්ට පුළුවන් ක්‍රියාවලී පිරියත, නිෂ්පාදිත පිරියත, කුටි පිරියත සහ ස්ථාවර ස්ථානීය පිරියත. ඊට පස්සේ අපි මේ එකිනෙකක් වෙන වෙනම
සාකච්ඡා කරමු කොහොමද කියලා මේ භෞතික සම්පත් කර්මන්ත ශාලාව තුළ ස්ථානගත කිරීමේ ස්වරූපය කොහොමද කියලා. එතකොට අපි ගත්තොත් පළවෙනි පිරියත සැලසුම් ක්‍රමය ක්‍රියාවලී පිරියත. එතකොට මේක මූලික වශයෙන් අපිට දකින්න පුළුවන් ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක අපිට ප්‍රධාන වශයෙන් ක්‍රියාවලී පිරියත දකින්න පුළුවන් ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක. අපි ක්‍රියාවලී පිරියත අර්ථ දක්වන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේදී මේ එක් කාර්යයක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලු දේ නිෂ්පාදන ක්‍රියාවලියේදී එක් කාර්යයක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලු දේ එකම ස්ථානයකින් සපයන ආකාරයට පිරියත සැලසුම් කිරීම අපි හඳුන්වනවා ක්‍රියාවලී පිරියත කියලා. නිෂ්පාදන ක්‍රියාවලියේදී මේ එක කාර්යයක් කරන්න අවශ්‍ය සියලුම දේ එක් කාර්යයක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලු දේ එකම ස්ථානයකින් සපයන ආකාරයට පිරියත සැලසුම් කිරීම අපි හඳුන්වනවා ක්‍රියාවලී පිරියත කියලා. එතකොට ඒකෙදි වෙන්නේ යම්කිසි කාර්යයක් කරන්න අවශ්‍ය සියලුම දේ එකම ස්ථානයකින් තමයි. එතකොට කාර්යයක් කරන්න අවශ්‍ය සියලුම දේ එකම ස්ථානයකින් සපයන ආකාරයට පිරියත සැලසුම් කිරීම අපි හඳුන්වනවා ක්‍රියාවලී පිරියත කියලා. එතකොට ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරද්දී ඒ වැඩේ කරන්න අවශ්‍ය සියලු දේවල් සැපීමක් අපිට දකින්න පුළුවන්. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියේදී එක් කාර්යයක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලු දේ එකම ස්ථානයකින් සපයන ආකාරයට පිරියත සැලසුම් කිරීම අපි හඳුන්වනවා ක්‍රියාවලී පිරියත කියලා. එතකොට නිර්වචන ලියා ගන්න පුළුවන් දරුවන්ට. නිෂ්පාදන ක්‍රියාවලියේදී එක් කාර්යයක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලු දේ ඒ වැඩේ කරන්න අවශ්‍ය සියලු දේ එක් කාර්යයක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලු දේ එකම ස්ථානයකින් සපයන ආකාරයට පිරියත සැලසුම් කිරීම ක්‍රියාවලී පිරියත ලෙස හැඳින්වේ. උදාහරණ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක්. අපිට උදාහරණයක් විදිහට දෙන්න පුළුවන්. මේ භාණ්ඩය හදන්න අවශ්‍ය සියලු දේ එකම ස්ථානයකින් තමයි එතකොට සැපයීම කරන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් දෙවෙනි පිරියත සැලසුම් ක්‍රමය නිෂ්පාදිත පිරියත. එතකොට මේ ක්‍රමය සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා මෝටර්
රත නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවල. ඒතර අපි දන්නවා මෝටර රථ නිෂ්පාදනය කරද්දී ඒකේ කොටස් තනින් තනට මෝටර රථයක් නම් ඒක තනින් තනට අවශ්‍ය මෝටර රථය යම් කිසි සිස්ටම් එකකට ඒගොල්ලෝ සෙට් කරලා ඒක මෙතනින් එක කොටසක් එකතු කරනවා ඊට පස්සේ අනිත් කොටසට ගියාම මෙතනින් තව කොටසක් එකතු කරනවා අනිත් කොටසට ගියාම තව කොටසක් එකතු කරනවා අන්න එහෙම අර පියවරෙන් පියවර අවශ්‍ය කොටස් එකතු වෙන විදියට බොහෝ විට රොබෝ තාක්ෂණය වගේ දෙයක් පාවිච්චි කරන්නේ මෙතනින් ඒ කොටස එකතු කරනවා ආයි වාහනයකට ගියාම මෙතනින් ඒ කොටස එකතු කරනවා ඔබ දැකලා ඇති මෝටර රථ නිෂ්පාදනය කරන ආයතනයක අපි කියන මේ අඛණ්ඩව රේඛීය අනුපිළිවෙලකට ගලා යන ආකාරයට අඛණ්ඩව රේඛීයව අනුපිළිවෙලකට ගලාගෙන යන ආකාරයකට පිරියත සැලසුම් කිරීමක් මේකේ දකින්න පුළුවන් අඛණ්ඩව රේඛීයව අනුපිළිවෙල මේකේ පාර්ට් එක අයි කරලා ඊට පස්සේ එහා පැත්තට ගියාම මෙතනින් මේ පාර්ට් එක මෙතනින් ඉස්සරහට ගියාම මේ පාර්ට් එක එතනින් ඉස්සරහට ගියාම මේ පාර්ට් එක ඒ විදිහට කොටසින් කොටස සම්පූර්ණ වෙනවා බොහෝ විට රොබෝ තාක්ෂණය සම්බන්ධ කරගෙන කරන්නේ එතකොට අපි කියනවා නිෂ්පාදන ක්‍රියාවලියේදී එක් කාර්ය ස්ථානයකින් ඊළඟ කාර්ය ස්ථානයට මේ කාර්යය කරලා තමයි ඊළඟ ස්ථානයට යන්නේ. නිෂ්පාදන ක්‍රියාවලියේදී එක් කාර්ය ස්ථානයකින් ඊළඟ කාර්ය ස්ථානයට අඛණ්ඩව රේඛීයව අනුපිළිවෙලකට ගලාගෙන යන ආකාරයකට පිරියත සැලසුම් කිරීම නිෂ්පාදිත පිරියත විදිහට අපි හඳුන්වනවා. නිෂ්පාදන ක්‍රියාවලියේදී එක් කාර්ය ස්ථානයකින් ඊළඟ කාර්ය ස්ථානයට අඛණ්ඩව රේඛීයව අනුපිළිවෙලකට ගලාගෙන යන ආකාරයකට පිරියත සැලසුම් කිරීම තමයි අපි හඳුන්වන්නේ නිෂ්පාදිත පිරියත කියලා. අපි ලියාගමු එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලියේදී එක් කාර්ය ස්ථානයකින් ඊළඟ කාර්ය ස්ථානයට අඛණ්ඩව රේඛීයව අනුපිළිවෙලකට ගලාගෙන යන ආකාරයකට පිරියත සැලසුම් කිරීම නිෂ්පාදිත පිරියත ලෙස හැඳින්වේ. පිරියත සැලසුම් කිරීම නිෂ්පාදිත පිරියත ලෙස හැඳින්වේ. උදාහරණ මෝටර රථ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව. එතකොට අපි ඊට පස්සේ සාකච්ඡා කරනවා තුන්වෙනි පිරියත සැලසුම් ක්‍රමය පිළිබඳව කුටි පිරියත. එතකොට බොහෝ විට ඇඟලුම් කර්මාන්ත ශාලාවල මේ විදියට පිරියත සැලසුම් කිරීමක් අපිට දකින්න පුළුවන්. එතකොට මේක අපි පැහැදිලි කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේදී එක
සමාන යන්ත්‍ර හා විෂම යන්ත්‍ර වෙන වෙනම සවිකර නිෂ්පාදනය ගලාගෙන යන ආකාරයට නිෂ්පාදනය ගලාගෙන යන ආකාරයට පිරියත සැලසුම් කිරීම අපි හඳුන්වනවා කුටි පිරියත කියලා. නිෂ්පාදන ක්‍රියාවලියේදී එක සමාන යන්ත්‍ර හා විෂම යන්ත්‍ර වෙන වෙනම කුටිවල සවිකර වෙන වෙනම කුටිවල සවිකර නිෂ්පාදනය ගලාගෙන යන ආකාරයට පිරියත සැලසුම් කිරීම අපි හඳුන්වනවා කුටි පිරියත කියලා. ඒ කියන්නේ එක කුටියක් ගත්තොත් ඒකේ තියෙන එකම ජාතිය machines. ඊට පස්සේ අනිත් කුටියට ගියොත් ඒකේ තියෙන්නේ ඊට අදාළ machines. ඒතකොට සමාන යන්ත්‍ර එකිනෙකට කුටියෙන් කුටියට විෂම යන්ත්‍ර තමයි වෙන වෙනම machines තියෙනවා. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියේදී එක සමාන යන්ත්‍ර හා විෂම යන්ත්‍ර වෙන වෙනම කුටිවල සවිකර නිෂ්පාදනයේ ගලාගෙන යන ආකාරයට පිරියත සැලසුම් කිරීම අපි හඳුන්වනවා කුටි පිරියත කියලා. ඒකට අපි නිර්වචනය කරමු නිෂ්පාදන ක්‍රියාවලියේදී එක සමාන යන්ත්‍ර හා විෂම යන්ත්‍ර එක සමාන යන්ත්‍ර හා විෂම යන්ත්‍ර වෙන වෙනම කුටිවල සවිකර වෙන වෙනම කුටිවල සවිකර වෙන වෙනම කුටිවල සවිකර නිෂ්පාදනය ගලාගෙන යන ආකාරයට පිරියත සැලසුම් කිරීම කුටි පිරියත ලෙස හැඳින්වේ. පිරියත සැලසුම් කිරීම කුටි පිරියත ලෙස හැඳින්වේ. උදාහරණයක් විදියට ඇඟලුම් කර්මාන්ත ශාලාවක් අපිට දක්වන්න පුළුවන්. ඇඟලුම් කර්මාන්ත ශාලාවල මේ විදියට කටයුතු කිරීමක් දකින්න පුළුවන්. අන්තිම පිරියත සැලැස්ම දිහා බැලුවොත් අපි ස්ථාවර ස්ථානීය පිරියත ස්ථාවර ස්ථානීය පිරියත එතකොට මෙතනදි වෙන්නේ විශේෂ දෙයක්. අපි හිතුවොත් අපි හදන්නේ ගුවන් යානාවක් කියලා. එතකොට අවශ්‍ය අමුද්‍රව්‍ය ශ්‍රමය ඒ වගේම බලය ඒ වගේම උපකරණ මගේ දේවල් ඒ නිෂ්පාදන කටයුත්ත සිදු කරන ස්ථානයට ගෙන ගොස් නිෂ්පාදන කටයුතු සිදු කළ හැකි ආකාරයට පිරිත සැලසුම් කිරීමක් තමයි වෙන්නේ. අර නිෂ්පාදිත පිරියත වගේ ඒ භාණ්ඩය තනින් තනට ගෙනියන්න බෑ මෙතනදී. දැන් නිෂ්පාදිත පිරියතේදී අපි ගොඩාක් කාලකට ගත්තේ මෝටර රථ නිෂ්පාදනය. ඒතකොට මෝටර රථයක් මේ කාර්ය ඉවර වෙලා ඒක අනිත් කාර්ය කරන ස්ථානෙට මෝටර රථය ගෙනියනවා යම් කිසි තාක්ෂණික ක්‍රමයකට මැෂින් එකක් හරහා. හැබැයි ඉතින් ගුවන් යානයක් මෙතනටයි එතනටයි එහෙම ගෙනියන්න බෑ. හදන භාණ්ඩය එක තැනක තියලා අවශ්‍ය යෙදුම් මෙම ස්ථානයට ගෙන ගොස් නිෂ්පාදන කටයුත්ත සිදුවන ආකාරයට පිරියත සැලසුම් කරන එක තමයි මේකදි කරන්නේ. එතකොට නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ශ්‍රමය බලය උපකරණ යන ආදී යෙදුම් නිෂ්පාදනය කරන ස්ථානයට ගෙනවිත් අදාළ කටයුතු සිදු කළ හැකි ආකාරයට පිරියත සැලසුම් කිරීම තමයි අපි කියන්නේ ස්ථාවර
ස්ථානීය පිරියත කියලා. ඒතර අපිට කියන්න පුළුවන් අවශ්‍ය අමුද්‍රව්‍ය, ශ්‍රමය, බලය, උපකරණ වැනි යෙදවුම් නිෂ්පාදනය කරන ස්ථානයට ගෙනවි නිෂ්පාදන කටයුතු සිදු කළ හැකි ආකාරයට පිරියත සැලසුම් කිරීම අපි හඳුන්වනවා ස්ථාවර ස්ථානීය පිරියත කියලා. අපි ලියමු ස්ථාවර ස්ථානීය පිරියත කියන්නේ මොකක්ද කියලා. අමුද්‍රව්‍ය, ශ්‍රමය, බලය, උපකරණ යන ආදී යෙදවුම් ඒවා යොදාගෙනනේ කරන්නේ. යන ආදී යෙදවුම් නිෂ්පාදනය සිදු කරන ස්ථානයට ගෙනවිත් නිෂ්පාදනය සිදු කරන ස්ථානයට ගෙනවිත් නිෂ්පාදනය සිදු කරන ස්ථානයට ගෙනවිත් අදාළ කටයුතු සිදු කර ගත හැකි ආකාරයට අදාළ කටයුතු සිදු කර ගත හැකි ආකාරයට අදාළ කටයුතු සිදු කර ගත හැකි ආකාරයට පිරියත් සැලසුම් කිරීම අදාළ කටයුතු සිදු කර ගත හැකි ආකාරයට පිරියත සැලසුම් කිරීම ස්ථාවර ස්ථානීය පිරියත ලෙස හැඳින්වේ. ස්ථාවර ස්ථානීය පිරියත ලෙස හැඳින්වේ. ස්ථාවර ස්ථානීය පිරියත ලෙස හැඳින්වේ. උදාහරණ ගුවන් යාන නිෂ්පාදනය, ඒ වගේම නෞකා නිෂ්පාදනය, ඒ වගේම නිවාස ඉදිකිරීම වගේ දේවල් නිෂ්පාදනය කරද්දී මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි ඔය සාකච්ඡා කරේ මෙහෙයුම් කටයුතු වලදී පාවිච්චි කරන ප්‍රධාන පිරියත සැලසුම් වර්ග 4 පිළිබඳව ක්‍රියාවලී පිරියත, නිෂ්පාදිත පිරියත, කුටි පිරියත සහ ස්ථාවර ස්ථානීය පිරියත පිළිබඳව. එතකොට අපි ඊට පස්සේ අවධානය යොමු කරනවා මේ විදියට භෞතික සම්පත් අදාළ කර්මාන්ත ශාලාව තුළ එක එක විදියට ස්ථානගත කිරීමෙන් ඒ කටයුත්තට ගැළපෙන විදියට ඒ භෞතික සම්පත් ස්ථානගත කිරීමෙන් ව්‍යාපාරයකට ලැබෙන වාසි මොනවාද කියන එක. ඒ කියන්නේ හොඳ පිරියත සැලැස්මක් මගින් ව්‍යාපාරයකට අත්පත් කරගත හැකි වාසි මොනවාද කියන ප්‍රශ්නේ අපි ඊට පස්සේ සාකච්ඡා කරමු. ඒ නිසා මෙන්න මේකයි අපේ ඊළඟ ප්‍රශ්නේ. හොඳ පිරියත සැලැස්මක් මගින් හොඳ පිරියත සැලැස්මක් මගින් නැත්නම් සැලසුමක් මගින් ව්‍යාපාරයකට අත්වන වාසි නැත්නම් වැදගත් ව්‍යාපාරයකට අත්වන වාසි නැත්නම් වැදගත්කම් නැත්නම් ප්‍රයෝජන. හොඳ පිරියත සැලැස්මකින් ව්‍යාපාරයකට තියෙන ප්‍රයෝජන මොනවාද කියන ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන්න යන්නේ. එතකොට හොඳ පිරියත සැලැස්මකින් තියෙන එක ප්‍රයෝජනයක් තමයි ව්‍යාපාරයකට ඉඩ කඩ වලින් උපරිම ප්‍රයෝජන ගත හැකි වීම. ඉඩ කඩ වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් විදියට අපිට ඒවා ස්ථානගත කරන්න පුළුවන්. ඉඩ කඩ වලින් උපරිම ප්‍රයෝජන ගත හැකි වීම. දෙක තමයි ඒ උපකරණ අවශ්‍ය පිළිවෙලට ස්ථානගත කරපුවාම කර්මාන්ත ශාලාව ඇතුලේ කටයුතු කරගන්න හරි පහසුවක් ඇති වෙනවා බාධාවකින් තොරව. අපි කියනවා ද්‍රව්‍ය හා ශ්‍රමය සංචලනය කිරීමේදී ඇතිවන බාධා අවම වීම. ද්‍රව්‍ය හා ශ්‍රමය
සංචලනයේදී ඇතිවන බාධා අවම වීම. ඒ කියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය එහෙට මෙහෙට ගෙන යද්දී ශ්‍රමිකයෝ එහෙට මෙහෙට යද්දී එතන අවහිරයක් ඇති වෙන්නේ ඒ පිළිවෙලට ඒවා අවශ්‍ය ස්ථානවල තිබ්බනම්. ඒක දෙවෙනි වාසිය ද්‍රව්‍ය හා ශ්‍රමයේ සංචලනයේදී ඇතිවන බාධා අවම වීම. ඇතිවන බාධා අවම වීම. එන අපිට එහෙට මෙහෙට යන්න අපහසු වෙන විදියට ඒවා අපි ස්ථානගත කරලා නැහැ. සංචලනයේදී ඇතිවන බාධා අවම වීම. ඇතිවන බාධා අවම වීම නැත්නම් අඩු වීම. එතකොට ඒ හරහා වෙන තව වාසියක් තමයි අනතුරු අවම වීම. අනතුරු අවම වීම. අනතුරු අවම වීම. එතකොට පිළිවෙලකට තිබ්බම අනතුරු අවම වුණාම සේවකයින්ගේ චිත්ත ධෛර්යය වර්ධනය වීම. අයි අනතුරු අඩුයි පිළිවෙලක් තියෙනවා සේවකයන්ට පහසුයි. එතකොට සේවකයන්ට වැඩ කිරීමේ කැමැත්තක් ඇති වෙනවා. පිළිවෙලක් තියෙන නිසා සේවකයන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය වීම. සේවකයන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය වීම. ඒ වගේම තමයි ද්‍රව්‍ය හා යන්ත්‍ර භාවිතා කිරීමේ කාර්යක්ෂමතාවය. ද්‍රව්‍ය හා යන්ත්‍ර භාවිතා කිරීමේ කාර්යක්ෂමතාව වර්ධනය වීම. ද්‍රව්‍ය හා යන්ත්‍ර භාවිතා කිරීමේ කාර්යක්ෂමතාව වර්ධනය වීම. ඒකට හේතුව තමයි මනා ලෙස කාලය කළමනාකරණය කළ හැකි වීම. මනා ලෙස කාලය කළමනාකරණය කළ හැකි වීම. කාලේ නාස්ති වෙන්නේ අවශ්‍ය දේවල් අවශ්‍ය තැන්වල තියෙන නිසා කාර්යක්ෂමව කාල ප්‍රමාදයකින් තොරව ඉක්මනට අදාළ කටයුතු කරන්න හැකියාව ව්‍යාපාරයකට ලැබෙනවා. ඒ වගේම තව වාසියක් අපිට කියන්න පුළුවන් ව්‍යාපාරයේ කටයුතු සමායෝජනය කිරීම ව්‍යාපාරික කටයුතු මෙහෙයවීම සමායෝජනය ඒ වගේම සුපරීක්ෂණය කටයුතු පිළිබඳව හොයලා බලන්න අදාළ සම්බන්ධතා ඇති කරන්න නේද පහසු වීම ඒ පිළිබඳව හොයලා බලන්න මෙහෙයවන්න ඉතා පහසුවක් ඇති වෙනවා ආයතනය තුල පිළිවෙලකට අදාළ භෞතික සම්පත් ස්ථානගත කරලා තිබ්බම. ඒත් මේ විදිහට අපිට හොඳ පිළිවෙත සැලැස්මකින් ව්‍යාපාරයකට අත්වන වාසි ප්‍රයෝජන වැදගත්කම් පෙළගස්සන්න පුළුවන්. ඊට මම කැමති අවසාන වශයෙන් තව එක ප්‍රශ්නයක් කතා කරන්න. මෙන්න මේ ප්‍රශ්නේ පිළිවෙත සැලැස්මක් සකස් කිරීමට ප්‍රථම සලකා බැලිය යුතු සාධක. පිළිවෙත සැලැස්මක් සකස් කිරීමට ප්‍රථම සලකා බැලිය යුතු සාධක. සලකා බැලිය යුතු සාධක. පිළිවෙත සැලැස්මක් සකස් කිරීමට ප්‍රථම සලකා බැලිය යුතු සාධක. කියන්නේ පිළිවෙත සැලැස්මක් සකස් කරන්න ඉස්සෙල්ලා. එතකොට ඒ අනුව අපිට හොඳ පිළිවෙත සැලැස්මක් ඒ සාධක සලකා බලලා තෝරගන්න පුළුවන්. ඒතර පිළිවෙත සැලැස්මක් සකස් කිරීමේදී අපි අවධානය යොමු කරන එක සාධකයක් තමයි අපි පාවිච්චි කරන නිෂ්පාදන
ක්‍රම අපි ඒක පිළිබඳව සාකච්ඡා කරා නිෂ්පාදන ක්‍රම ඒ වගේම අපේ නිෂ්පාදිතයේ ස්වභාවය අපි මොන වගේ භාණ්ඩයක්ද හදන්නේ එතකොට ඒට අනුව අපිට පිළියෙල සැලසුම් කරන්න පුළුවන් ඒ වගේම තුන අපිට ලැබෙන ඇණවුම් වල ප්‍රමාණය කොහොමද කියන එක අපිට සැලකිලිමත් වෙන්න වෙනවා පිළියෙල සැලැස්මක් තෝරගනිද්දී ඇණවුම් වල ප්‍රමාණය ඒ වගේම ව්‍යාපාරයේ තියෙන ප්‍රාග්ධන ශක්තිය පිළියෙල සැලැස්මක් යොදා ගැනීමේදී සකස් කර ගැනීමේදී අවධානය යොමු කරන්න වෙනවා ඒ වගේම ව්‍යාපාරයේ තියෙන තාක්ෂණික හැකියාව පිළිබඳව සැලකිලිමත් වෙන්න වෙනවා පිළියෙල සැලැස්මක් හදද්දී පිළියෙල සැලැස්ම සකස් කිරීමට පෙර ඒ වගේම සේවකයන්ට තියෙන හැකියාව සේවක හැකියාවන් හා ලැබියාවන් පිළිබඳව ව්‍යාපාරයකට අවධානය යොමු කරන්න වෙනවා ඒ වගේම ව්‍යාපාරයේ තියෙන භූමි ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වෙන්න වෙනවා දැන් අපි ගත්තොත් ස්ථාවර ස්ථානීය පිළියෙත වගේ එකකදී දැන් ගුවන් යානා නෞකා වගේ එකක් හදද්දී විශාල භූමි ප්‍රමාණයක් අවශ්‍යයි ඒ වගේම තව අපි අවධානය යොමු කරොත් අට පිළියෙල සැලැස්මක් සකස් කිරීමට පෙර අවශ්‍ය යන්ත්‍ර හා උපකරණ පිළිබඳව ව්‍යාපාරයකට අවධානය යොමු කරන්න වෙනවා. ඒතර මේ වගේ සාධක විශාල ප්‍රමාණයක් සලකා බලලා ව්‍යාපාරයකට පිළියෙල සැලැස්මක් සකස් කරන්න යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. පිළියෙල සැලැස්ම සකස් කිරීමට ප්‍රථම අපි සලකා බැලිය යුතුයි මෙන්න මේ සාධක පිළිබඳව. ඉතින් දරුවනේ අපි අද ප්‍රධාන වශයෙන් මේ වීඩියෝ පටන් සාකච්ඡා කරේ කම්හල් පිළියෙත සැලැස්ම කියන්නේ මොකක්ද? ඒ වගේම ප්‍රධාන කම්හල් පිළියෙත සැලසුම් හතර පිළිබඳව ක්‍රියාවලී පිළියෙත, කුටි පිළියෙත, නිෂ්පාදිත පිළියෙත සහ ස්ථාවර ස්ථානීය පිළියෙත. එතකොට පිළියෙත සැලැස්මකින් තියෙන වාසිය වගේම පිළියෙත සැලැස්මක් සකස් කිරීමට පෙර අපි අවධානය යොමු කළ යුතු සාධක පිළිබඳව අපි සාකච්ඡා කරා. ඉතින් අද දවසට අපි කටයුතු අවසන් කරනවා. පාඩම් කටයුතු ඔබට සුබ දවසක්.